ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් මේ පින්වතුන්ට භාග්‍ය ලැබුණා. භාග්‍ය උදා වෙනවා ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට අහන්න සලස්වන්නේ ඉතාලියේ රෝමය නගරයේ පදිංචි පින්වත් කුමාරී විජේසේකර මහත්මිය විසින්. එතුමියට මේ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන උතුම් ධර්මාවබෝධය ලබන්නට මේ පින උපකාර වේවා කියන අදහස මේ මෙතුමියට තිබෙනවා. ඉතින් ලෝකෙත් ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි යමක්ද දෙන්නේ ඒක තමයි ලැබෙන්නේ. දැන් ධර්ම දානයක් කියන්නේ අග්‍ර දේ දාන් දෙන්නේ. අග්‍ර දේ දුන්නොත් Tamanට අග්‍ර දේ ලැබෙනවා. ශ්‍රේෂ්ඨ දේ දුන්නොත් ශ්‍රේෂ්ඨ දේ ලැබෙනවා. අමෘතය දුන්නොත් අමෘතය ලැබෙනවා. දින දේ ලැබෙනවා. ඒ නිසා සතුටු වෙන්න ධර්මයේ අවබෝධ කිරීම පිණිස උපකාරක විශේෂ පිනක් මේ ධර්ම දාණයෙන් රැස් වෙනවා. ධර්ම දානය කියන්නේ ලෝකයේ අග්‍රතම පින. ධර්ම දාණයෙන් එහා පින්නේ. ධර්මයේ දුන්න කෙනාට තමයි අමෘතය ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ අමෘතය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා නිවනට. අමතං කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අමෘතය කියන එක පාවිච්චි කරලා තියෙනවා කායානුපස්සනාවට. මේ නිසා ධර්ම දානය කියන්නේ අමෘතය දන් දෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ යමක් අමෘතය කියලා වදාළාද ඒ අමෘතයම Tamanට ලැබෙනවා. ඒ නිසා ධර්ම දානය ශ්‍රේෂ්ඨයි. ධර්ම දානය දැන් මේ විදිහට අන් අයට ධර්මය අහන්න සලස්වලා රැස් කරගන්නත් පුළුවන්. පහන් සිතින් ධර්ම දේශනා කරලා රැස් කරගන්නත් පුළුවන්. ධර්මය අවබෝධ කරගන්න අදහසින් ශ්‍රවණය කරලත් ධර්ම දානීය පින රැස් කරගන්න පුළුවන්. ඒ නිසා දැන් මම යම් විදිහකට විහිස මහන්සි වෙලා මේ දහම් කරුණු බුදුරජාණන් වහන්සේගේ දහම් වචන ඒ උපුටා දක්වමින් ධර්ම දේශනාව කළා පිනක් රැස් කරගන්නවද? ඔබත් කන් යොමු කරගෙන මනාව ශ්‍රවණය කළොත් ඒ පින ඔබටත් රැස් වෙනවා. ඉතින් පින්වත්නි, මේ පින්වතුන්ට මතකද අපි නිතර ධර්ම දේශනාවලදී මතක් කළා මේ මිනිසයා පැතිය යුතු දෙයක් තමයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය කියන එක පැතිය යුතු දෙයක්. ඒ සම්මා දිට්ඨිය තමයි බුද්ධ ශාසනයේ ඇස. දාන් ඇස. මොනවා කරන්නත් පින්වතුනි ඇහැක් එපෑ. පේන්න එපෑ. මේ බුද්ධ ශාසනයේ නිර්වාණ මාර්ගය, ආර්ය ශ්‍රැංග මාර්ගය පේන්නේ සම්මා දිට්ඨිය ඉපදුන්නේ නැත්තම්. ඊළඟ කුසල් දහම් අකුසල් දහම් පේන්නේ සම්මා දිට්ඨිය ඉපදුන්නේ නැත්තම්. මේ බුද්ධ ශාසනයේ සියලු කුසලයෝ පේන්න ගන්නවා. හිත්වල තියෙන අකුසලයෝ පේන්න ගන්නවා. සම්මා දිට්ඨිය ඉපදුනහම. මේ සම්මා දිට්ඨිය වේලාවකට විමර්ශා 이르දිපහදයෙන් උපදිනවා. සම්මා දිට්ඨිය ප්‍රඥා ඉන්ද්‍රියෙන් උපදිනවා. ප්‍රඥා බලයෙන් උපදිනවා. සම්මා දිට්ඨිය ධම්මවිචේ සම්බොජ්ජංගයෙන් උපදිනවා. මේ ඒ සියල්ල කැටි වුණ තැන සම්මා දිට්ඨිය. ඒ නිසා මේ සම්මා දිට්ඨිය කියන එක ගැන නොඒක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා දිට්ඨිය කියන එක බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ දේශනාව තුළ නානා වචන වලින් නොඒක ආකාරයෙන් විස්තර කොට වදාළා. ඒ නිසා මම දැන් කාරණාවක් සිහිපත් කළා, විටින් විට සිහිපත් කරපු එකක් ධර්ම දේශනාවලදී අපි කරන්නේ මේ ධර්ම දේශනා මේ විදිහට තියෙනවා කියලා මඟ පෙන්වීමක්. ඔබ සොයන්න. ඔබ උච්චර ධර්මයට ආසයි නම් හොයන්න. ඔබට දුකෙන් නිදහස් වෙන්න ඕන නම් හොයන්න. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් හොයන්න මේවා. ඔබ ධර්මයේ තියෙන මේ දහම් අර්ථ හොයන්න.
එතකොට ඔබ සම්මා දිට්ඨිය පුරුදු කරන කෙනෙක් බවට පත් වේවි. ඉතින් පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ඇස කියන එක අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. මේ ඇස අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියන්නේ මේ වගේ එකක්. දැන් බලන්න පුංචි කාලේ තිබ්බ රූපේමද දැන් අපිට තියෙන්නේ. ඔන්න පොඩි කාලේ ෆොටෝ එකකුයි දැන් ෆොටෝ එකකුයි ගත්තොත් එහෙම වෙනස්. එතකොට ඒ පොඩි එක්කෙනායි දැන් ඉන්න එක්කෙනායි දෙන්නෙක්ද? එක්කෙනාමයි. නමුත් වෙනස්. එතකොට කවද්ද මේ විදිහට වෙනස් වුනේ? වෙනස් වෙච්ච තැන හොයන්න බෑ. එතකොට ඒ තිබ්බ රූපේම වෙනස් වුණා, අන්‍ය ස්වභාවයකටපත් වුණා. හැබැයි වෙන එක්කෙනෙකුත් නෙවෙයි, ඒ එක්කෙනත් නෙවෙයි. ඒ වගේ තමයි මේ ඇහැ වෙනස් වෙවි යනවා. ඊටට කලින් තිබ්බ ඇහැ දැන් අපි කියමු ඕලාරික වශයෙන් ගත්තොත් එහෙනම් පුංචි කාලේ වයසට යනකොටයි ඇස් දෙක වෙනස්. නමුත් වෙන ඇහැකුත් නෙවෙයි, ඒ ඇහත් නෙවෙයි. එහෙනම් පුංචි කාලේ වගේ දිලි තියෙන්න බෑ. ඒතර මේ ඇස් දෙක ඇහැ වෙනස් වෙච්ච තැන හොයන්න බෑ. එහෙනම් ඒ ඇස සෑම තප්පරයකම සෑම මොහොතකම අනිත්‍ය වෙනවා, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. කනත් ඒ වගේ අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. නාසයත් අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. දිවත් අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. කයත් අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඊළඟට මනසත් අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනකොට කෙනෙක් ඒක ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නවා. බලවත්ව හදා ගන්නවා මේක හරි කියලා. අදාහ ගන්නවා. මේ වචනේ අදාහ ගන්නවා. මේක අනිත්‍යයි කියලා. ඒ විදිහට බලවත්ව ඒ අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියන එක අදාහ ගැනීම, ඒ අදාහ ගැනීම තුල අපි හිටලා ඉන්නවා. එයාට කියනවා සද්ධානුසාරී කියලා. යම් කෙනෙක් ඒ බුද්ධ වචනේ අදහගෙන එයම හිතේ පිහිටුවාගෙන ඉන්නවද? ඔහු පෘථජ්ජන භූමියෙන් වෙන් වුණා. ඔහු සත්පුරුෂ භූමියටපත් වුණා. අනිත්‍යයි කියන එක තමා බලවත්ව අදාහගත්තා නම් එයාගේ අතින් සතර අපායේ වැටෙන පාප කර්මයක් සිද්ධ වෙන්නේ. මේක තමයි සද්ධානුසාරී කෙනාගේ ඒ අනිත්‍ය බලවත්ව අදාහ ගැනීමේ තියෙන ආනුභාවය. ඊට පස්සේ කෙනෙක් ඉන්නවා මේ ඒ අනිත්‍ය ඇස කන නාසය දිව කය මනස අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියලා මෙයා අදහගෙන ඉන්නවා. විමසන්න ගන්නවා. හොඳට විමසනවා. මෙයාට හොඳට තේරෙන්න ගන්නවා මේ අනිත්‍ය ස්වභාවය. හැබැයි මෙයා සෝවාන් වෙලා නැහැ. මෙයා විමසා ඉන්න හොඳට කරුණු තේරුම් ගන්නවා. එයාට කියනවා ධම්මානුසාරී කියලා. ඔන්න ඔය ධම්මානුසාරී කියන භූමියටපත් වුණොත් එයා පෘථජ්ජන භූමියෙන් ඉවත් වෙලා, අසත්පුරුෂ භූමියෙන් ඉවත් වෙලා. ඒ වගේම තමයි සතර අපායේ වැටෙන කර්ම මෙයාගේ අතින් සිද්ධ වෙන්නේ නැති බවක් තියෙනවා. ධම්මානුසාරී වීමේ ආනුභාවය. නුවණින් විමසා ඉන්නවා මේ අනිත්‍ය ගැන. ඒක මේ සතියක් කළා ඊළඟ සතියේ නතර කරන එකක් නෙවෙයි මේ.
ඔහුගේ ජීවිතෙත් එක්ක බද්ධ වෙලා තියෙනවා විමසන එක. අර අදාහ ගැනීම ඔහුගේ ජීවිතෙත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ කෙනෙක් මේක අනිත්‍යයි කියලා ජානාති පස්සති දන්නවා දකිනවා. දැන් කිව්වේ අනිච්ඡඤ්ඤේව භික්ඛවේ රූපං අනිච්ඡන්ති සමනුපස්සති සාසෝති සම්මාදිට්ඨි කියලා. අනිත්‍ය රූපේ අනිත්‍ය වශයෙන් දකිනවා. ඒක තමයි සම්මාදිට්ඨිය. වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. අනිත්‍යදී අනිත්‍ය වශයෙන්ම දකිනවා. දැන් අර බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි වෙනස් වෙනවා අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියලා කියපු මේ ඇස කන නාසය දිවකය මනස ඇත්තටම අනිත්‍යයි කියලා. ඇත්තටම වෙනස් වෙනවා කියලා. ඇත්තටම අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියලා මෙයා දැනගත්තා. දැකගත්තා. යමක්ද දන්නේ ඒක දැක්කා. යමක්ද දැක්කේ ඒක දැනගත්තා. එයා දැක්කා මේක. ඒක ඇත්තටම අනිත්‍යයි කියලා. එයාට කියනවා සෝතාපන්නයි කියලා. දැන් බලන්න භාවනාවක් කරනකොට ගැස්සිලා යන එක නෙවෙයි. සමාධියකින් ගැස්සිලා යන එක නෙවෙයි. භාවනා කරනකොට දෙවියෙක් ඇවිල්ලා ඔබ වහන්සේ සෝහාන් ඔබතුමිය සෝහාන් කියලා කියන එකක් නෙවෙයි. දැන් අම්මා කෙනෙකුට මං කොයි මාර්ගඵලයේදී ඉන්නේ කියලා ඇස් දෙක පියාගෙන බලනකොට සෝවාන් කියලා පෙනිලා ටයිප් කරපු අකුරේ. එතකොට එයාම හිතුවා එහෙනම් මං සෝවාන් වෙලා. දැන් කවුද ටයිප් කරේ කියලා හොයාගන්න එකයි ඊළඟ ප්‍රශ්නේ. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ දැන් බලන්න මේ ඔක්කොම මුලා වුණේ ඇයි? තථාගත ශ්‍රී සද්ධර්මයේ නොදන්නා නිසා. සෝතාපන්න කෙනාට තමයි සම්මා දිට්ඨියටපත් උනා කියන්නේ. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. ආපන්න කියන්නේ පැමිණුණා කියන එකට. ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන් තමයි සෝතාපන්නයි කියන්නේ. දිට්ඨි සම්පන්න පුද්ගලයා. ඒ සෝතාපන්න උත්තමයාට කියනවා දිට්ඨි සම්පන්නයි කියලා. සෝවාන් කියන්නේ නිකන් මේ තොඳොල් එකක් නෙවෙයි. සෝතාපන්න කෙනා නිරේ උපදින්නේ. තිරිසන් ලෝකේ උපදින්නේ. പ്രേත ලෝකෙක උපදින්නේ. අසුර ලෝකෙක උපදින්නේ. ජීවිත 7ක් ආත්ම භාව 8කට යන්නේ නැතුව 7ක් ඇතුළත රහත් වෙනවාමයි. සෝවාන් කෙනා බුදුරජාණන් වහන්සේ වැලි කැටයක් අතට අරගෙන පින්වත් මහන්නේ වැලි කැට 7ක් අතට අරගෙන ශ්‍රී හස්තයට අරන් මේ වැලි කැට 7ද වැඩි අර හිමාල පර්වතයේද කියලා. ස්වාමීනි අතී තියෙන සුළු ප්‍රමාණයයි. ඒක මෙච්චර පංගුවක් කියලා හිමාලෙත් එක්ක සසඳන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළා සෝතාපන්න කෙනා, දිට්ඨි සම්පන්න කෙනා, සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනා ෂය කරපු දුක අර හිමාල පර්වතය වගේ. ඉතුරු වෙච්ච දුක මේ වැලි කැට 7 වගේ. එහෙනම් සෝවාන් කියන්නේ සුළු දෙයක්ද? බුදුරජාණන් වහන්සේ වැලි කැට 7ක් අතට අරගෙන පින්වත් මහන්නේ වැලි කැට 7 ඉතුරු වෙලා මේ පෘථුවිය අතුරුදහන් වුණොත් අතුරුදහන් වෙච්ච එකද වැඩි ඉතුරු වෙච්ච එකද කියලා හෙව්වා. ස්වාමීනි මේ පෘථුවියත් එක කොහොමද ඒක ගණන් කරන්නේ? යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් එයාගේ නැති වෙච්ච දුක මේ පෘථුවිය වගේ. ඉතුරු වෙච්ච දුක මේ ශ්‍රී හස්තයේ තියෙන වැලි කැට 7 වගේ. සෝවාන් කියන්නේ සුළු දෙයක්ද? බුදුරජාණන් වහන්සේ මහා මොහොතේ දිය බිඳු 7ක් අතට අරගෙන පින්වත් මහණෙනි මේ දිය බිඳු 7 ඉතුරු වෙලා සතර මහා සාගරේ ජලයේ හිඳුනොත් කොමක්ද වැඩි? ස්වාමීනි කොහොමද ගලපන්නේ? සාගරේ ජලයේ අතිශයින් විශාලයි. අන්නේ වගේ කිව්වා දිට්ඨි සම්පන්න පුජ්‍යලයා. සෝවාන් වෙච්ච කෙනෙක්ගේ නැති වෙන දුක අර සතර මහා සාගරේ ජලය වගේ. ඉතුරු වෙන දුක ශ්‍රී හස්තයේ තියෙන වතුර බිඳු ටික වගේ. කොහොමද සෝවාන් වෙනවා කියන එක සුළු දෙයක්ද?
සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ සුළු දෙයක්ද? පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා. ස්වර්ගයට එක පියවරකින් දිව්‍ය ලෝකෙට කෙනෙකුට යන්න පුළුවන් නම් ඒක පොඩි දෙයක් කිව්වා. ශ්‍රේෂ්ඨතම දේ සෝවාන් වීම. සෝවාන් වීම. සෝතාපන්න කෙනා සතර අපායට වැටෙන්නේ නැහැ. නිරේ ගිනි දැල් වලින් පිච්චෙන්නේ නැහැ. හිඟන මිනිස්සෙක් ඉන්නවා. ඊළඟට සක්විති රජ කෙනෙකුත් ඉන්නවා. සක්විති රජුරු දැහැමින් රට පාලනය කළා කය බිඳලා මරණින් මත්තේ තව්තිසාවේ උපදිනවා. ඔහු ඒ සියලු පින් ඉවර වෙලා ආපහු සතර අපායට වැටෙනවා. සිංගන මිනිස්සෙක් ඉන්නවා මනුස්ස ලෝකේ. බුදු කෙනෙක්ගේ ශාසනේ සෝතාපට්ටි අංග 4න් යුක්ත වෙනවා. කුමද්ද සෝතාපට්ටි අංග 4? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡප්ප්‍රසාදයෙන් යුක්තයි. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ ගැන අවිච්ඡප්ප්‍රසාදයෙන් යුක්තයි. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝයා ගැන අවිච්ඡප්ප්‍රසාදයෙන් යුක්තයි. සෙලවෙන්නේ ආර්යකාන්ත සීලේ තියෙනවා. කැඩෙන්නේ නැති පංච සීලයක් තියෙනවා සෝතාපන්න කෙනාට. තුනුරුවන් ගැන සරණ සෙලවෙන්නේ. ඔන්න සෝතාපන්න කෙනාගේ ස්වභාවය. මෙයා මේ සිංගන මිනිසයා සම්මා දිට්ඨියටපත් වුණා. සෝතාපට්ටි අංග වලින් යුක්ත වුණා. මෙයන් මැරිලා ගිහිල්ලා තව්තිසාවේ ඉපදුණා. මෙයන් පින ඉවර වෙනකල් තව්තිසාවේ ඉන්නවා. හැබැයි සක්විති රජුරු ආපහු සතර අපායට වැටුණාට මේ දිව්‍ය රාජ්‍ය ආපහු සතර අපායට වැටෙන්නේ නැහැ. තමයි සෝවාන් වීමේ ආනුභාවය. සක්විති රජ වෙනවටත් වැඩිය ශ්‍රේෂ්ඨයි. සක්විති රජ වෙනවටත් වැඩිය ශ්‍රේෂ්ඨයි. එතකොට සෝවාන් වීම කියලා කියන්නේ එහෙම එකක්. සෝතාපන්න කෙනාගේ සක්කාය දිට්ඨිය විෂයාකාර සක්කාය දිට්ඨිය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය මම කියලා ග්‍රහණය වෙන ආකාර 20ක් තියෙනවා. ඒකට කියනවා විෂයාකාර සක්කාය දිට්ඨිය. රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වා අත්තානං. රූපේ තුල මම කියලා කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් මම කියන කෙනා තුල රූපය තියෙනවා. ඊළඟට රූපයෙන් බාහිර මම කියලා කෙනෙක් ඉන්නවා. මගෙන් බාහිර රූපයක් තියෙනවා කියලා කොහෙන් හරි රූපේ එහෙට මෙහෙට මොන පැත්තට ගියත් මම කියලා කෙනෙක් හොයනවා. වේදනාව තුල ආකාර 4කින්, සංඥාව තුල ආකාර 4කින් මේ විදිහට 20 ආකාරයකින් මොනම ආකාරයකින් මම කියලා කෙනෙක් තුල පටලැවෙනවා. ආත්මයක් තුල පටලැවෙනවා. ඒක නැති වෙනවා. ඒක සිඳෙනවා. ඒ කියන්නේ පහනක් අඳුරකට ගේනකොට පහන ගේනකොටම අඳුර නැති වෙනවා වගේ. දිට්ඨි සම්පංච ආර්ය සත්‍ය අවබෝධය ඇතිවීමත් එක්ක අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීමත් එක්කම ආත්මය කියන හැඟීම යාගේ අතින් නැති වෙලා යනවා. එයා දකින්නේ විමසනකොට තමා තුළ ආත්මයක් තියෙන බව. එතකොට බලන්න මේ සෝහං වෙනවා කියන එක. ඊට පස්සේ විචිකිච්ඡාව නැති වෙනවා. සීලබ්බත පරාමාස නැති වෙනවා. ඒකට හැම වෙලාවෙම සෝවාන් වෙච්ච කෙනාට මම සෝවාන් වෙලා දැන් ඉන්නේ මං සෝවාන් වෙලා ඉන්නේ මං සෝවාන් වෙලා ඉන්නේ කියලා එහෙම හැඟීමක් නැහැ. අතක් කවපු කෙනෙකුට එයා වුණ ටීවී එක දිහා බල බල ඉන්නවා. එයාට හිතුණු මගේ අත නැහැ කියලා සංඥාවක් නැහැ. අතින් යම් කටයුත්තක් කරනකොට එයාට අත යෙදෙන්නේ නැහැ. ඒ අත නැහැ නේ. ඒ වගේ තමයි සෝවාන් වෙච්ච කෙනාට හැම වෙලාවෙම මං සෝවාන් වෙලා කියලා හිතී තියෙන්නේ. එයා තුලින් සක්කාය දිට්ඨිය යෙදෙන්නේ නැහැ. විචිකිච්ඡාව යෙදෙන්නේ නැහැ. සීල වෘත දෘෂ්ටි පරාමර්ශනේ කරන්නේ.
ඒකයි. ඉතින් ඒ නිසා මේ සෝතාපන්න වීම කියලා කියන එක එච්චර ශ්‍රේෂ්ඨයි. එච්චර ශ්‍රේෂ්ඨයි. සුළු දෙයක් නෙමෙයි සෝතාපන්න වෙනවා කියන්නේ. මේ බුද්ධ ශාසනය ස්ථීර බවට පත් වෙනවා. ආත්ම භාව 7ක් ඇතුළේ මේ දිට්ඨි සම්පන්න පුජ්‍යලයා. ඉතින් පින්වත්නි මේ දිට්ඨි සම්පන්න පුජ්‍යලයා අපි කියමුකෝ එයාගේ ඉන්ද්‍රිය ධර්ම මෘදුයි නම්. ඔන්න එයා සම්මා දිට්ඨියටපත් වුණා. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැක්කා. පටිච්චසමුපාදයේ දුටුවා. ආර්ය සත්‍ය අවබෝධ ඥානෙටපත් වුණා. ඒ සම්මා දිට්ඨියටපත් වුණා. හැබැයි මෙයාගේ ඉන්ද්‍රියන් මෘදුයි. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මෙයාගේ ඉන්ද්‍රියන් මෘදු වුණාට පස්සේ මෙයා ජීවිත 7ක් උපදිනවා. ඒකට කියනවා සත්තක්කත්තු පරම කියලා. එන්නේ එක සෝතාපන්න කෙනෙක්. ඊළඟට තව එක්කෙනෙක්ගේ තියෙනවා මේ එච්චර මොඳු නැහැ. තියුණුයි. හැබැයි ගොඩාක්ම තියුණුත් නැහැ ඉන්ද්‍රිය ධර්ම. එයාට කියනවා එයා ජීවිත 2-3ක් ඇතුළත අරහත්ත්වයටපත් වෙනවා. ජීවිත 7ක් මෙයන් නැහැ. එයාට කියනවා කෝලංකෝල. ඊළඟට තව මේ සෝතාපන්න වෙච්ච කෙනෙක් ඉන්නවා එක ජීවිතයක් ඇතුළතම ආය අනිවාර්යෙන් රහත් වෙනවා. ඒක එයාට කියනවා ඒක බීජී. ඔන්න සම්මා දිට්ඨියටපත් වෙච්ච 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මය තියුණුයි. එයා එක ජීවිතයක් ඇතුළතම අරහත්ත්වයටපත් වෙනවා. එයාට කියනවා ඒක බීජී. ඔන්න සෝතාපන්න එක කෙනෙක්. තව එක්කෙනෙක් ජීවිත 2-3ක්. එයාට කියනවා කෝලංකෝල. තව එක්කෙනෙක් කියනවා ජීවිත 7ක්ම යනවා. එයාට කියනවා සත්තක්කත්තු පරම කියලා. ඉතින් මම මේ විස්තර කරන්නේ නැත්තම් බණ ටිකක් අහගෙන ඉන්නකොට එකපාරම ප්‍රසාදයක් එනකොට හිතෙන්න පුළුවන් අනේ මම මේ දැන් සෝවාන් වුණාද කියලා. ඊළඟට තමයි මේ මාර්ගඵල කියනවා හිස් මිනිස්සු. ලාමක මිනිස්සු නිකාන් තමන්ට යොදවගෙන තියෙනවා. මං සෝවාන් වුණා, මම රහත් වුණා. ලාමක මිනිස්සු. එතකොට මේ උතුම් ශ්‍රේෂ්ඨ භවිතකට සාමාන්‍ය කෙනෙක් මොන හරි කරුණු ගොනු කරලා කිව්වොත්, එහෙම වුණ සමහරට සාන්ත සංවර ඉඳුරන් ඇතුව කෙනෙක් කිව්වොත්, ඉතින් මොකකින් හරි අනිත් අය අහු වෙනවා. ඉතින් මේව හොයන්න බෑ. ඉතින් අනිත් අයගේ මාර්ගඵල පසක තැබේවා. තමන් රැවටෙන්නේ නැති වෙන්න මේක ඉගෙන ගන්නකෝ. තමන් රැවටෙන්නේ නැතුව. ඊට පස්සේ මේක ගොඩාක් ඔය සාමාන්‍ය ධර්මය අහන අයට ඉච්චරම මේක මේකේ තියෙන බරපතලකම තේරෙන්නේ. නමුත් සමහර අය ඉන්නවනේ මේ බණ භාවනා කළා මාර්ගඵල ලබන්න ඕන මෙහෙමයි කියලා මාර්ගය ටිකක් වඩන්න පුරුදු කරනකොට මුලා වෙන තැන් තියෙනවා. ඒ වගේ අයට උපකාරක පිණිසයි මේ දහම් පද තෝරන්නේ. අනිත් අයටත් දැන කියාගෙන ඉන්න එක හරියකි. බුදුරජාණන් වහන්සේ වදාලා අට්ඨානමේතම් භික්ඛවේ අනවකාශෝ. පින්වත් මහණෙනි මේක සිදුවෙන්න බෑ. අවකාශයක් නැහැ. මොකද්ද? යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ කංචි සංඛාරං නිච්චතෝ උපගච්ඡේය නේතංඨානං විජ්ජති. දිට්ඨි සම්පන්න පුජ්‍යලයා යම්කිසි සංස්කාරයක් හේතුඵල ධාමින් හටගත්ත මේ කිසිම දෙයක් නිට්ටයයි කියලා ගන්නවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඨානංචකෝ ඒතං භික්ඛවේ විජ්ජති යං පුතුජ්ජනෝ කංචි සංඛාරං නිච්චතෝ උපගච්ඡේය ඨානමේතං විජ්ජති. පෘතජ්ජනයන මේ තියෙන හැම සංස්කාරයක්ම නිට්ටයයි කියලා ගන්නවා. සෝතාපන්න කෙනාට අට්ඨානමේතං අනවකාශෝ සිද්ධ වෙන්න බෑ. එයා කිසිම දෙයක් නිට්ටයයි කියලා ගන්න. එයාට නින්දා කළත්, අපහාස කළත්, ප්‍රශංසා කළත්, ලාභ ලැබුණත්, අලාභ ලැබුණත්, යසස අයස, සැප දුක මේ අෂ්ට ලෝක ධර්මයේ ඉදිරියේ කිසිම දෙයක් එයා නිට්ටයයි කියලා ගන්න.
ඒක තමයි සෝතාපන්න කෙනාගේ ස්වභාවය. පෘථග්ජනය ගන්නවා. පෘථග්ජනයාට ලාභයක් ලැබෙනකොට ප්‍රීතියෙන් පිනා ගිහලා බලාපල්ලා අපිට ලැබිච්ච දේවල්. අලාභ වුණාට පස්සේ හූල්ලනවා. ඇයි මෙහෙම වුනේ? ප්‍රශංසා ලැබෙනකොට සතුටුයි. නින්දා ලැබෙනකොට දුකයි. පිරිස තමන් පිරිවරාගෙන ඉන්නකොට සතුටුයි. එක එක්කෙනා තමාව අත්හැරලා යනකොට දුකයි. සැප ලැබෙනකොට සතුටුයි, දුකට දුකයි. ඉතින් මේ ලාභාලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක ඉදිරියේ ශෝක වෙවි වැළපි ඉන්නේ චංචල වෙලිවි සුළඟ තියෙන තැනක තියෙන පහන් සිලක් වගේ. පෘථග්ජනයාගේ හිත සෙලවි තියෙන්නේ. සෝතාපන්න කෙනාගේ හිත එහෙම නෙවෙයි. අට්ඨාන මේතම් භික්ඛවේ අනවකාසෝ යම් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ කාංචි සංඛාරං සුඛතෝ උපගච්ඡේය. මේ සංස්කාරය සුඛයි කියලා සැපයි කියලා ගන්නෙ නැහැ. ඒ තුල බැස ගන්න නැහැ. ඒ තුල කිඳා බහින්නේ නැහැ. සෝතාපන්න කෙනා. හේතු බල දහමින් හටගත් ඒවා යා දකින්නේ දුකක් විදිහට. සැපක් මේවයි සැපක් කියලා. දැන් අපි අහුවෙන එක සැපයි කියලා ලෝක සත්‍යයක් ගන්නවනේ. එහෙම ගන්නෑ මේ හේතුඵල දහමින් හටගත් දේවල් ගැන දෘෂ්ටි සම්පන්න කෙනා. දිට්ඨි සම්පන්න පුජ්‍යලයා කියන්නේ සම්මා දිට්ඨියට පත් වූ කෙනා. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා. ඊට පස්සේ සම්මා දිට්ඨියෙන් යුක්ත පුජ්‍යලයා යම් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ කංචි ධම්මං අත්තතෝ උපගච්ඡේය. නැතන් කිංචි ධම්මං අත්තතෝ උපගච්ඡේය. කිසිම ධර්මයක් ආත්ම වශයෙන් ගන්නෑ. මගේ ආත්මය කියලා ගන්නෙ නැහැ. පෘථග්ජනය ගන්නවා. පෘථග්ජනය ඕනම එකක් සැපයි කියලා ගන්නවා. සැපයි කියලා බදා ගන්නවා. ඒක මේ වගේ. ඒ කියන්නේ මේ පෘථග්ජනයාට මේ සංස්කාර ධර්මය පේන්නේ ප්‍රණීත විදිහට, සුගන්ධ විදිහට. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? විස දාපු ප්‍රණීත සුගන්ධ පානයක් බොනවා වගේ. විස දාලා තියෙන්නේ. සුගන්ධයි ප්‍රණීතයි. අති රසයි මේරුයි. ඔහු ඒක බොනවා. හැබැයි වහ දාලා තියෙන්නේ. මැරෙනවා. ඒ වගේ අපි සැපයි කියලා අල්ලගත්ත හැම දෙයකින්ම අපිට දුක ඉපැද්දුවා. අපි ප්‍රීතිය අපේ ජීවිතේට ආලෝකේ තනිකම නැති කරන්න කියලා අපි අල්ලගත්ත හැම දෙයකින්ම අපිට දුක ඉපදුණා. අපි ලං කරගත්ත හැම දෙයකින්ම අපේ හිතට දුක ගෙනත් දුන්නා. සෝතාපන්න කෙනා දකින්නවා මේක. සෝතාපන්න කෙනා දකින්නවා. ඊට පස්සේ ආත්මයක් විදිහට මගේ ආත්මය කියලා කිසිම දෙයක් අල්ලගන්න නැහැ. අපේ ශරීරය අනාත්මයිනේ. අනාත්ම නිසා අපිට ශරීරය අනාත්ම නිසාම වැසිකිලි කැසිකිලිවත් නවත්ත ගන්න බෑනේ අපිට. ශරීරය අනාත්ම නිසා තමයි අපිට ශරීරය හොදන්න ඕනන්නේ. නැත්නම් හොදලා බොහොම හිටපන් කියලා ශරීරයට කියන්න පුළුවන් නෑ. ආයෙ දාඩිය ගලනවා. කය කයේ කෘත්‍ය තියා කරනවා. මොකද්ද කය කයේ කෘත්‍ය කරනවා කියන්නේ? නව දොරකින් වගුරවනවා. ඊළඟට යා බඩගින්න ඇති කරනවා. පිපාසය ඇති කරනවා. ඒකට අපිට ඒව වළක්වන්න බෑ. අපි කොහෙන් හරි දෙන්න ඕන මෙයා කියන විදිහට. ඒකට මෙයා අපිට නඩත්තු නැහැ. අපි හිතාගෙන හිටියද මේ ඇඟ අපේ කියලා. අපි ඇඟට ඕන විදිහටයි නටන්නේ. යම් දවසක මෙයා දිරනවා. අපි කවුරුත් කැමති නැහැ. මෙයා හොඳ වංගුවක් දාලා අපිව රවට්ටලා දිරවනවා පේන්නේ නැති වෙන්නේ. දිරවලා මේන් ලොම් ගස්, කිස් ගස්, රෙවුල් ගස් සුදු වෙනවා. අපි දන්නේත් නෑ. එයා අපිට කිව්වේ නෑ මේ සුදු වෙන්න ඕන කියලා. කිස් රෙවුල්. අපිට නොදැනීම එයා සුදු වෙලා. එයා අපිට අයිති නෑ. ඊට පස්සේ මේ හැම රැලි වැටිලා. අතපය මෙන්න පන නෑ. ඇවිද ගන්න අමාරුයි. හැරමිටියක් ගන්න තැනටපත් කරනවා.
කඳු ගණන් බෙහෙත් බොන තැනටපත් කරනවා. ඇඳේ වට්ටනවා. අපි එපා කියද්දී අපි පුදුම උත්සාහයක් දරනවා අවසාන උසුම ටිකත් ගන්න කොහොම හරි. අවසාන ඒකත් ගන්න දෙන්නේ නැහැ මේ ඇඟ. මරලා දානවා. මේ ශරීරය මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. ස්පර්ශයෙන් හටගන්න වේදනාව. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. සංඥා සංඛාර විඤ්ඤාණ. මේ සියල්ලම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. විදිහට අවබෝධ ඥානයක්. ඒ කියන්නේ දකින්නවා. සෝතාපන්න කෙනා දිට්ඨි සම්පන්න පුජ්‍යලයා මේක ආත්මයි කියලා දකින්නේ. අනාත්මයක් විදිහටම තමයි දකින්නේ. ඊට පස්සේ පෘථග්ජනයා නෑ. පෘථග්ජනයා මගේ ආත්මය, මගේ හුස්ම ටික ඇයි මං විඳවන්නේ? මම කියන තැනකම කරකැවෙනවා. අට්ඨානමේතම් භික්ඛවේ අනමකාසෝ යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ මාතරං ජීවිතා ඕරෝපෙය්‍ය නේතණ්ඨානං විජ්ජති. සෝතාපන්න කෙනෙක්ගේ අතින් අම්මා මැරෙනවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. පෘථග්ජනයා අතින් වෙන්න පුළුවන්. පෘථග්ජනයා අතින් වෙන්න පුළුවන්. සෝතාපන්න කෙනෙක්ගේ අතින් අම්මා මැරෙන්නේ නැහැ. සෝතාපන්න කෙනෙක්ගේ අතින් තාත්තා මැරෙන්නේ නැහැ. දැන් ළඟදීම පුදුම සාගත සිද්ධියක් වුණා වෙනවත්නි. යුරෝපේ හිටපු ධර්මය අහපු කෙනෙක් ඔන්න අපේ අසුපට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා අසුපේ නැවතලා ඉඳලා පස්සේ තමන්ගේ පියාණන් අසනීපයි කියලා ආරංචිට මේ ආපහු යුරෝපෙට ගියා. යනකොට තාත්තා ලෙඩ ඇඳි. ඉතින් උස්සගෙන යන්න ඕන, කවන්න ඕන, පොවන්න ඕන. ඒතර දොස්තරට ඒ තාත්තා කලින් කියලා මම අසනීප වුණොත් එහෙම මට විඳවන්න අමාරුයි. මේ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියලා. ඒතකොට ඒ රටවල ස්වභාවය තමයි ඒ ජීවත් වෙලා ඉන්න අයගෙන් අස්සනක් කරන් මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඔවා දැන් ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මොකද මේ මිනිසුන්ගේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවානේ. දුක් විඳලා මැරෙනවට වැඩිය හොඳයි ඔය හේ මැරිලා යන එක කියලා. ඇයි දුක් විඳින්නේ කියලා. කොහොමදවත් මැරෙනවනේ කියලා. ඊට පස්සේ මොකද වුනේ? දැන් අර එතකොට පුතා දැන් ධර්මය අහලානේ. එතකොට එයාගේ සහෝදර සහෝදරියෝ අම්මා දැන් ඔක්කොම දැන් මොකද්ද කරන්න කියලා අහනකොට මෙයා කිව්වා එපා. මේක මහා බරපතල කර්මයක්. මේක මහා බරපතල කර්මයක් එපා මේකට අත්සන් කරන්න. මෙයා කරුණු කියලා සියලු දෙනා කැමැත්තට ගත්තා. ඉතින් දොස්තර ෆෝම් එක අරගෙන එනකොට ඉඳ ගන්න පුටුවක්වත් දුන්නේ නැහැ. දොරටුව ළඟ ඉඳලා අපි ඔකට කැමති නැහැ යන්න කියලා දොස්තර යවුවා කිව්වා. අනේ දා හවස තාත්තා එදා රෑම මැරිලා. බලන්න බණපදයක් ඇහුවේ නැත්තම් අර ඔක්කොම පීතෘ ඝාතක කර්මය රැස් කර ගන්නවා. මැරිච්ච ගම හොඳට කාලා බිඳලා ඉඳී මැරිච්ච ගමම පවුල් පිටින් නිර්හි. අවීචි මහ නරකාදී උපදින. ওই විදිහට බටහිර රටවල් වල හොඳට කාලා බීලා වාහනවල යමින් පියාගේ මරණයට මවගේ මරණයට අස්සම් කරලා මාතෘ ඝාතක පීතෘ ඝාතක කර්මී රැස් කරගෙන කී දෙනෙක් දැන් හොඳට කකා විබී ඉන්නවද මරණයත් එක්කම අවීචි මහ නරකාදී උරුම කරගෙන අතිශයින් භයානකයි. දැන් මේ මැරිච්ච කෙනා ඔහුගේ අම්මයි තාත්තයි ලෙඩ ඇඳේ ඉන්නකොට ඉන්ජෙක්ෂන් එක ගහන්න අස්සම් කරලා නම් දැන් මැරිච්ච ගම ඊළඟට කොහෙද? බටහිර රටවල් වල කී දෙනෙක් කී කෝටියක් අවීච මහා නරක ආදියට ධම්ම තීරණය වෙලා අවසන්ද? අහෝ බුදු කෙනෙක්ගේ ධර්මයේ නොදන්නාකම. මේක ලෝක සනාතන දහමක්. ලෝක සනාතන දහමක්.
සෝතාපන්න කෙනාගේ අතින් වෙන්නේ. කවදාවත් තාම වෙරෙන්නේ. තාත්තා මැරෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් බලන්න මේ බුදු කෙනෙක්ගේ දහම ලෝකෙන් අතුරුදහන් වුණොත් මගේ අම්මෝ මේ එන තාක්ෂණික ලෝකය දුක් විඳින්න අකමැති ලෝකය. දැන් පුංචි වේදනාවටත් වේදනානාශකේ ගන්නවනේ. පුංචි වේදනාවට වේදනානාශකේ ගන්නවනේ. ඉවසීම කියන එක මිනිස්යාගේ ජීවිතෙන් වාස්ප වෙනවනේ. ඒ ඉදිරියේ කෙඳිරි ගන්නවත් කැමති නැහැ මිනිස්සු මැරෙනකොට. කෙඳිරි ගන්නවත් නැතුව මැරෙන්න මිනිස්සු බෙහෙත් හොයා ගන්නවා. ඊට පස්සේ ඒවා දරුවෝ දෙමව්පියන් දුන්න ගම මාතෘ ඝාතක පීතෘ ඝාතක කර්ම උපදිනවා. එතන චේතනාව තියෙනවනේ. මේක බිව්වොත් මැරෙනවා කියන චේතනාව දන්නවා. චේතනාව තියෙනවා. ඒ බෙහෙත දෙනවා. ඒ උපක්‍රමෙන් අම්මා තාත්තා මැරෙනවා. එයාගේ හිතේ තියෙන්න පුළුවන් කරුණාව කියලා එකක්. මෙයා දුක් විඳින්න එපා කියලා. නමුත් ඒ කරුණාව සීක බල තුල නැහැ. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වලින් පිහිටි කරුණාවක් නෙවෙයි. ඒ නිසා ඒ කරුණාවෙන් දැන් බලන්න මේ කරුණාවෙන් කොහෙද ඉපදුනේ? නිරේ. ඒ නිසා මේ ධර්මයෙන් තොරව ඇති වෙන කරුණාවෙන් ධර්මයෙන් තොරව ඇති වෙන කරුණාවෙන් මිනිස්සු දුගතියකට ගෙනියන්න පුළුවන් කියලා තේරුම් ගන්න. ඔන්න මගේ මහත්තයාට දුකක් වෙන්න එපා කියලා බැඳීමේ නෝනා ඉන්නවා. ස්වාමියාට කරදරයක් වෙන්න එපා කියලා මේ නෝනා ඉන්නවා. මහත්තයාට කරදරයක් වෙන්න එපා කියලා බිරිඳ ආදරෙන් ඉන්නවා කරුණාවෙන්. බිරිඳ ගැන ස්වාමියා ඉන්නවා. මේ විදිහට බැඳීමෙන් කරුණාවෙන් කිසිම දුකක් දෙන්නට දෙන්න නැතුව දෙන්න ඉන්නවා. හැබැයි මෙයාට සද්ධාවක් නැහැ, සීලයක් නැහැ, ශ්‍රුතයක් නැහැ, ත්‍යාගයක් නැහැ, ප්‍රඥාවක් නැහැ. මේ දෙන්න කර්මානුරූප තිරිසන් ලෝකෙ උපදිනවා. ඒ ලෝකෙත් ලස්සනට ජෝඩු ඉන්නවා. කුරුල්ලෝ, හාපැටව්, චූටි සත්තු. ඒ සතා දකින්නට මනිත අයට පව් කියලා හිතෙනවා. කරුණාවක් තිබිලා. හැබැයි සීක බල නැහැ. ප්‍රඥාවෙන් පෝෂණය වෙලා නැහැ. දහමක් නැහැ. සම්මා දිට්ඨියක් නැහැ. දැක්කද? ඇයි අම්මා දුක් විඳින්න එපා, තාත්තා දුක් විඳින්න එපා කියලා අනිත් අයගේ දුක අකමැත්තෙන් ඉන්ජෙක්ෂන් එක ගහන්නේ. අනිත් අයගේ දුක අකමැති බව කරුණාව. නමුත් බුදු කෙනෙක්ගේ දහමක් ආවේ නැහැ ඒකට. ඒවම මුල් කරගෙන අවීචි මහා නරකාදී උපදිනවා. බලන්න මෙහි භයානක බව. භයානක බව. අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ අරහන්තං ජීවිතං ඕරෝපේ රහතන් වහන්සේ නමකගේ ජීවිත ඝාතනයක් සිද්ධ වෙන්නේ සෝතාපන්න කෙනාගේ අතින්. ඊට පස්සේ සෝතාපන්න කෙනාගේ අතින් බුදුරජාණන් වහන්සේ වදාලා අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උපාදේය නේතං ඨානං විජ්ජති. කවදාවත් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ බිඳුවක් සොලවන්න දෘෂ්ටි සම්පන්න පුජ්‍යලයට බෑ කියන්නේ. හිතෙන්නේවත් නැහැ. ඉතින් පෘථග්ජනයට පුළුවන්. ඉතින් ඒකනේ දේවදත්ත බුදුරජාණන් වහන්සේ ශරීරයේ ලේ සෙලෙව්වේ පෘථග්ජන නිසා. නමුත් අහසින් ගියේ අහසින් ගිය පෘථග්ජනයි. සම්මා දිට්ඨිය නැහැ. එහෙනම් අහසින් යන්නද ආසා කරන්න ඕනේ සම්මා දිට්ඨියටද? අහසින් ගිය ආයතිනුත් අවීච මහ නරකාදී යන කර්ම සිද්ධ වුණා. සම්මා දිට්ඨිය නැති නිසා. මේ සම්මා දිට්ඨිය කියන්නේ සුළු කරුණක් කියලා හිතන්න එපා. සෝතාපන්න බවට පත්වීම කියන්නේ සුළු කරුණක් කියලා හිතන්න එපා. ජීවිත අවබෝධය කියන එක සුළු කරුණක් කියලා හිතන්න එපා. අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ සංගම් බින්දෙහිය නේතං ඨානං විජ්ජති. සෝතාපන්න කෙනා අතින් සංගය බින්දෙන්නේ නැහැ. ඨානංචකෝ ඒතම් භික්කවේ විජ්ජති යම් පුතුජනෝ සංගම් බින්දෙහිය ඨාන මේතං
පෘථග්ජනයා සංඝයා බින්දිනවා. පෘථග්ජන භික්ෂුවක් අතින් සංඝ බේදේ වෙනවා. පෘථග්ජන සාමණේර උපාසක උපාසිකාව ඔවුන් සංඝ බේදයට කරුණ යොදනවා. සංඝයාගේ අඩුපාඩු කියා මේ තැන් තැන් වල කුටු කුටු ගගා. ඉතින් මේ සංඝයාගේ ඕපාදූප ඉතින් සමහර ස්ත්‍රීන් ඉන්නවා ආමුදුරු පේන්න බෑ බයිනවා. ඊළඟට තව සමහර අයට සංඝයා පේන්න බෑ පෙරිතකම හට ගන්නවා. මේ කොහොම පෘථග්ජන භවයේ තියෙන්නේ. පෘථග්ජන භාවය තුල සංඝයාගේ අදකුද කියා කතා කර කර මේ මෙහෙමයි අර මෙහෙමයි කියලා ඕපාදූප කියන්නේ මේ ධර්මයේ පුරුදු කරන අය තුල. දැන් අර ඉස්සෙල්ලා මතක් කරන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නැති නිසා. එතකොට ලෝහිත උපාදේ කියන එක අටුවාවල විස්තර කරනවා. මේ සෝතාපන්න කෙනාගේ අතින් නපුරු සිතකින් බෝධියක අත්තක්වත් කපන්නේ නැහැ කියලා. ස්තූපයක් කඩන ඒවා, ධාතුන් වහන්සේලාට හිංසා කරන ඒවා සිතින්නේවත් නැහැ. සෝතාපන්න කෙනාට. ඉතින් ඒ වගේ තමයි කියනවා සංඝයා බින්දෙන ඒවා නැහැ. දැන් බලන්න සෝතාපන්න අයගේ ස්වභාවය. දැන් ඔන්න අනුරාධපුර යුගයේ අර දැකලා තියෙනවා එක්තරා උපාසකයෙක් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරලා තූපාරාමේ වඳින්න යනකොට බෝධීන් වහන්සේට උපස්ථාන කරන පරම්පරාවේ කෙනෙක් දැක්ක උද්‍යානයේ ගහක් යට මොකක් හරි සාද්දයක්. ඊට පස්සේ මෙයා මේක දැන් හොයාගෙන යනකොට පෙන් කෙලිනවා ගෙදරකින් පැනලා ආපු ගෑනු කෙනෙකුයි මිනිහෙකුයි ආරාමේ තියෙන සිවුරක් අරගෙන පොරවගෙන. ඒක දැක්ක ගාම හිතෙන්නේ භික්ෂුවකුයි භික්ෂුණියකුයි අනාචාරය දෙනවා. මෙයා මේක දැක්ක ගාම දැන් දැක්කනේ. දැන් මෙයා විස්තර දන්නේ නැහැ. ඒතර දැක්ක කෙනා දන්නේ භික්ෂුවකුයි භික්ෂුණියකුයි අනාචාරය දෙනවා. මෙයා එසැනින් ඇස් දෙක පියාගත්තා. පියාගෙන මෙයා මොකද කළේ? නොදැක්ක දෙයක් දකින්න සිද්ධ වුණා. ඒ කාලේ භික්ෂුන් අහසින් යනවා දැක්කා. පින්ඩ පාතේ වඩිනවා දැක්කා. දැහැන් සුවෙන් ඉන්නවා දැක්කා. සංගරුවන සිනිදු තෙල් දහරක්සේ සක්මන් කරනවා දුටුවා. ඕවා දැකපු උපාසක උපාසිකාවෝ හිටියේ ඒ කාලේ. ඒ ඇස් වලට මේක ගොඩාක් නුහුරුයි. ඒ උපාසක බිමින් වැලි හැවුරක් අරන් ඇස් දෙකට ගහගෙන අත්ින් පොඩි කරගෙන ඇස් දෙක අන්ධ කරගත්තා. වැටිලා හිටියා. මම දකින්න එපා සංඝයාගේ මේ වගේ දෙයක් කියලා හිතෙන් හිතලා තමයි එහෙම කළේ. ඇස් අන්ධ කරගත්තා. අද කාලේ වගේ න අන්වීක්ෂයෙන් බලයි. සියුම බලයි. මොකද්ද කියලා. ඒ සැනින් Facebook ඊට පස්සේ ඔන්න හැම මාධ්‍යකම ප්‍රධාන මාතෘකාව වෙනවා. හැම පත්තරයකම ප්‍රධාන මාතෘකාව වෙනවා. කසු කුසු කුටු කුටු හැම තැනම පැතිරෙනවා. මේ අනුරාධපුර යුගයේ විච්ච එකක්. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න දැන් මෙයා උස්සගෙන ගියා. ගිහිල්ලා ඉතින් මෙයාට බෙදකම් කරන ඇස් දෙක වහලා බෙහෙත් කළා. කාත් එක්කවත් කතා කරන්නේ නැහැ මෙයා නියදයි. රාත්‍රී මේක දැක්කා ඒ රුක්ෂේට අධිග්‍රහිත යක්ෂේ. රාත්‍රියේ ඔහුගේ කාමරේට ඇවිල්ලා කතා කළා උපාසකයෙක් කියලා. ඊට පස්සේ කිව්වා උඹ කවුද කියලා. මම යක්ෂයෙක් කිව්වා. ඉතින් උඹ මොකටද ආවේ? මේ අනුන් කරපු වැරද්දකට ඔහේ මොකද ඇසන්ද කරගත්තේ? ඔහේට කල්පනාවක් නැද්ද? ඔහේ උච්චර මෝඩයිද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා උඹ ඒක දැක්කද කියලා ඇහුවා. වෙච්ච දේ. ඔව් මම දැක්කා කිව්වා. ඉතින් කිව්වා අසත්පුරුෂය මම ඒක කාටවත් කියන්නේ නැතුව දැකපු ඇස් දෙකත් මං අන්ධ කරගත්තා. අපිට ඒවා සුදුසු නෑ. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ. උඹ ඇවිල්ලා කටින් කියනවා මම කටින්වත් ඕවා කියලා නෑ. ඵල යන්න මෙතනින් කිව්වා. ඉතින් ඒ උපාසකයාගේ තේජසට අර යකා වීසි වෙලා ගියා. ඊට පස්සේ
එදා යක්ෂ සභාවක් දිව්‍ය නාග ගරුඬ සියලු දෙනා එකතු වෙලා සභාවකට මොහු පරක් වෙලා ගියා. අනිත් අය ඇහුවා මොකද කියලා. ඊට පස්සේ කිව්වා මේ මහා පුදුම දෙයක් මේ අනුරාධපුරයේ සිද්ධ වුණා. මොකද්ද බල කියලා කිව්වා. උපාසකෙක් මේ වාගේ මේ පුදුම ශ්‍රද්ධාවක් සංඝයාගේ වැරද්දක් කටින් කියන්නේ නැතුව ඒ වගේම සංඝයාගේ දෝෂයක් කියලා එකක් ඇහෙන් දැක්කා කියලා මේ ඇස අන්ධ කරගත්තනේ කිව්වා. ආයෙනම් මේ වගේ දේවල් දකින්න එපා කියලා. පුදුම මිනිසෙක් නේද කියලා සභාවේ කතා වුණා. මහා කාල නාගරාජයා ඔහුගේ අලංකාරයේ පිණිස තිබුණ කඩුපුල් මල. කඩුපුල් මල් 3ක් දුන්නා මේ ඒ යක්ෂයාට. එනම් මේ උපාසකයට දීපම් මේක මහා කාල නාගයාත් ගුණට පැහැදුනා කියලා. අර යක්ෂයා රෑ ආපහු ආවා. මොකද තෝ ආවේ ආපහු? දැන් කතා කරනවා හඬින් හොයාගන්න. ඔබතුමාට මහා කාල නාගරාජයා මල් 3ක් දුන්නා. ඊට පස්සේ සුවඳයි කාමරේම. මෙයාට එකපාරම හිතුණා අනේ මට ඇස් දෙක පෙනුණා නම් මම මේ මල් ටික ජයසිරි මහ බෝධීන් වහන්සේට පුදනවා. එච්චර බෝධීන් වහන්සේට ආදරේ. ඒ සිටිවිල්ලත් එක්කම ඇස් දෙක ආයෙ පෙනුණානේ. ඒ මල් 3 අරන් ඇවිල්ලා ජයසිරි මහ බෝධීන් වහන්සේගේ කඳේ දවටලා තිබ්බා කියනවා. අවුරුදු 300ක් මල් 3 පර වෙන්නේ නැතුව තිබ්බා. ඊට පස්සේ ඒ පරම්පරාවේ උඩඟු මිනිස්සු අපේ සීයා කෙනෙක් පූජා කරපු මල් මේවා ලීසියෙන් පර වෙන්නේ නැහැ කියලා මල් 3 ඇල්ලුවා. අල්ලපු ගමන් පර වුණා. දැන් අර උපාසක මේ උපාසක සෝතාපන්න වෙන්නේ නැති ඔච්චර සද්ධාව සංඝයාගේ දොස් විවේචන නැහැ. දැන් මේ මම දෘෂ්ටි සම්පන්න පුජ්‍යලයාගේ සෝතාපන්න කෙනෙක්ගේ ස්වභාවය මම මේ කියන්නේ. නැත්තම් මේ කවුරු හරි මේ බණපදේ කෑල්ලක් අල්ලගත්තොත් එහෙනම් හාමුදුරු රෝණ දෙයක් කරපු දෙයින් කටවහගෙන ඉන්න කියලාද මේ හාමුදුරු කියන්නේ කියලායි. මම මේ ඒ අයට නෙමෙයි මේ කියන්නේ. මම කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය. සෝවාන් වෙච්ච කෙනා අනිත් අයගේ වං හොයන්න යන්නේ නැහැ. එයා සංඝයාගේ සමගිය කැමති. සංඝයා ભેද බින්න වෙලා අරුබුද වලට ලක් වෙලා ඒ වගේ සංඝයා අතර ගස්ඨන අරුබුද නොසන්සුන්තා ඇති වෙනවට කැමති නෑ සෝතාපන්න කෙනා. මේක සෝතාපන්න භවයේ ස්වභාවය. සෝතාපන්න කෙනාට ප්‍රාණඝාතයක් කරන්න සිතක්වත් උපදින්නේ. සොරකමක් කරන්න සිතක්වත් උපදින්නේ. වැරදි කාමසේවනය කරන්න සිතක්වත් උපදින්නේ. බොරුවක් කියන්න සිතක්වත් උපදින්නේ. සුරාව ගන්න සිතක්වත් උපදින්නේ. සෝවාන් වෙනවා කියන එක කොච්චර ප්‍රණීත දෙයක්ද? ඒ නිසා ওই විදිහට තේරුම් ගන්න ඕන මේ දිට්ඨි සම්පන්න බව කියන එක, සම්මා දිට්ඨිය කියන එක. ඒ නිසා සම්මා දිට්ඨිය කියන එක අපි විටින් විට දේශනාවලදී ඉගෙන ගත්තා. කුසල් අකුසල් තේරුම් ගන්න බව. කුසල් මුල් අකුසල් මුල් දකින්න බව. එහෙනම් කුසල් මොනවද අකුසල් මොනවද කියලා හොයන්න ඕන අපි. අපේ හිත වලින් ඒවා දකින්න ඕන. ඒ කුසල් ඒ අකුසල් උපදින්නේ කුසලයක් නම් තමා තුළ ඉපදිලා තියෙන ඒක අලෝභ අද්වේෂ අමෝහ වලින් කොහොමද උපදින්නේ කියලා විමසන්න ඕන. අකුසල් නම් තමාගේ හිතෙන් වැඩ කරන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල් මුල් තුනෙන් කොහොමද මේවා උපදින්නේ කියලා විමසන්න ඕන. මෙයා සම්මා දිට්ඨිය පුරුදු කරන්නේ. ඊළඟට ආහාර ඊළඟට චතුරාරි සත්‍ය පටිච්ච සමුප්පාදේ මේවා හොඳට විමසන්න ඕන. ඇස කන නාසය දිවකය මනස අනිත්‍ය බව වෙනස් වෙන බව අන්‍ය ස්වභාවයටපත් වෙන බව විමසන්න ඕනේ. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥානී ඇත්ත ස්වභාවය අනිත්‍ය ස්වභාවය විමසන්න ඕනේ. එතකොට තමයි යාගේ සම්මාදිට්ඨිය වැඩෙන්නේ. බුද්ධ වචනේ විමසන්න ඕන. ජීවිතේ දිහා බලන්න ඕන අනිත්‍ය විදිහට. ජීවිතේ දිහා බලන්න ඕන දුක් විදිහට. ජීවිතේ දිහා බලන්න ඕන මම මගේ ආත්මයෙන් තොර දෙයක් විදිහට. හේතුඵල ධමයක් විදිහට දකින්න ඕන. මේ මහතේකෝ ඒසා භික්ඛවේ ධම්මචක්කු පටිලාභා. මේ දහං ඇස සම්මා දිට්ඨිය පහළ වීම සුළුපටු දෙයක් නෙවෙයි. මේ බුද්ධ ශාසනයේ අමාරුම දේ තමයි සෝවාන් වෙන එක. අමාරුම දේ සෝවාන් වෙන එක.
ඇයි ඉතින් මේ බුද්ධ ශාසනය කෙනෙක් සෝහන් වෙනවාමයි කියලා එකක් නැහැ. හැබැයි සෝහන් වෙච්ච කෙනා රහත් වෙනවාමයි කියලා එකක් තියෙනවා. ඒ නිසා සෝතාපන්න වෙච්ච කෙනාට අශ්වසීලක් ඒකාන්තයි. පෘථග්ජනයාට සෝවාන් වෙනවා කියන එක ඒකාන්ත නැහැ. ඒ නිසා අමාරුම දේ තමයි සෝවාන් වෙන්නේ. ඒ නිසා මේ එකපාරම කලබල වෙන්නේ නැතුව මේ සම්මාදිට්ඨිය ගැන හොඳට ඉගෙන ගන්න. බෝධිපාශික ධර්ම ගැන ඉගෙන ගන්න. ආර්ය සත්‍ය ගැන ඉගෙන ගන්න. පටිච්චසමුපාද ගැන ඉගෙන ගන්න. ටික ටික තේරෙන විදිහට විමසන්න ගන්න. කලබල වෙන්නේ නැතුව වාද විවාද හදා ගන්න එපා. අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා අර හාඳුරු මෙහෙම කියනවා මේ හාඳුරු මෙහෙම කියනවා මේ හාඳුරු මාර්ගඵල ලැබලා මේ හාඳුරු මාර්ගඵල ලැබලා නැහැ. වාද විවාද වල පටලවෙන්න එපා. මේ අපි බුද්ධ වචනේ කියන්නේ බුදු කෙනෙක්ගේ දහමට පහදින්න. මේ සෝතාපන්න වුණොත් එහෙම යාගේ ජීවිතේ සෝවාන් වුණා කියලා හොයාගන්න පුළුවන් කාරණා 4ක් තියෙනවා. බැබලෙන්න ගන්නවා ඒකෙන් එයාගේ ජීවිතේ. ඒ තමයි සෝවාන් වුණාට පස්සේ කෙලෙස් නැති වෙනවනේ. නැති වෙච්ච එක හොයන්න බෑනේ. පේන්න ගන්නවා 4ක්. මොකක්ද මේ 4? සෝවාන් වුණාට පස්සේ ප්‍රධාන සංයෝජන 3ක් නොපෙනී යනවා. පේන්නේ නැහැ. සංකාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. කාරණා 4ක් පේන්න ගන්නවා සෝතාපන්න කෙනාගේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන සෙලවෙන්නේ නැති පැහැදීම පේනවා. ධර්මයේ ගැන සෙලවෙන්නේ නැති පැහැදීම පේනවා. සංඝ රත්නය ගැන සෙලවෙන්නේ නැති පැහැදීම පේනවා. පංචශීලයේ කැඩෙන්නේ නැහැ. සීලේ ආර්යකාන්තයි. ඔය 4 බැබලී තියෙනවා. ධර්ම සම්මාදිට්ඨිය පුරුදු කරන කෙනා තුළ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම වැඩි වෙනවා. ධර්මයේ ගැන පැහැදීම වැඩි වෙනවා. සංඝ රත්නය ගැන පැහැදීම වැඩි වෙනවා. සිල්පද රැකෙන්න ගන්නවා හොඳට. සම්මාදිට්ඨිය පුරුදු කරනකොට. මෙහෙමයි හොයන්නේ. තමන්ගේ ඇඟෙන් එකපාරම රැස් ටිකක් විහිදිලා යන එකක්. ඇඟ සීතල වෙන එකක්. එහෙම නෙවෙයි. තමන් සෝවාන් වුණා කියලා හොඳටම තමන් දන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා රජ කෙනෙක් තමන් ඉපදුන තැන නිතර සිහි කරන්න ඕන කිව්වා. ඔටුනු පළඳපු තැන, යුද්ධෙන් ජයගත්ත තැන නිතර සිහි කරන්න ඕන කිව්වා. ඒ වගේ භික්ෂුවක් තමන් මහාන වෙච්ච තැන නිතර සිහි කරන්න ඕන කිව්වා. තමන් සෝවාන් වෙච්ච තැන නිතර සිහි කරන්න ඕන කිව්වා. රහත් වෙච්ච තැන නිතර සිහි කරන්න ඕන කිව්වා. එහෙනම් තමන් සෝවාන් වෙච්ච තැන නිතර සිහි කරන්න ඕනේ නම් සෝවාන් වුණා කියන එක තමන් හොඳටම දන්නවා එහෙනම්. එහෙනම් අමතකව මේ කරුණ ගොනු කොල්ල දැන් මං සෝවාන් වෙලා ඇති කියලා හිතන එකක් නෙවෙයි මේක. තමන් සෝවාන් වෙනකොට සෝවාන් වුණා කියලා දන්නවා. සම්මා දිට්ඨියටපත් වුණා කියලා දන්නවා. සම්මුලා වෙන්නේ නැතුව හොඳට ධර්මයේ තේරුම් ගන්න. නිසා අපි කාටත් සම්මා දිට්ඨිය පිහිටන්නම මේ දහම් කරුණු ධර්ම ශ්‍රවණේ හේතුපකාර වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.